අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ අද මම හිතන්නේ 4 වෙනි දවසේ මම සම්බන්ධ වෙන දෙවෙනි ධර්ම දේශනාව. ඒ නිසා සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බන්තේ භික්ඛු මෙත්තා සාගතේන චේතසායේ කං දිසං පරිත්වා විහෙරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ ගෝදත්ත සූත්‍රයේ එක කොටසක් එක පර්වයක් නියෝජනය කරන පාඩයක් මේ ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඊට කලින් අපි මේ සූත්‍රය පිළිබඳව පොඩි මතක් කිරීමක් කරොත්, ඒ සරුවචනාංශි වැඩ ඉන කාලේ ඒ ගෝදත්ත කියන ස්වාමීන් වහන්සේ උපාසක මහත්තයෙක් හම්බෙලා, චිත්ත කියන උපාසක මහත්තයා හම්බෙලා ඉතාමත්ම ගැඹුරු ඒ ශාන්සිට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් අහනවා ධර්මයේ සම්බන්ධව. ස්වාමීන් මේ චේතෝ මිත්‍යා චේතෝ විමුක්ති නැත්නම් චේතෝ විමුක්ති, ශුන්‍යතා විමුක්ති, අනිමිත්ත විමුක්ති, එහෙම නැත්නම් ආකින්චඤ්ඤායතන විමුක්ති කියලා මේ එක එක දේවල් භාවනාවේදී අපි හමු වෙලා නම් කරලා කතා කරනවා. මේ තේරම එකක්ද එනත මේවා එක එක දේවල්ද කියලා. එතකොට මේ චිත්ත ගහපති කියන්නේ බොහොම කුසాగ්‍ර බුද්ධිමත් කෙනෙක්. මෙයා මේක විස්තර කරලා දෙනවා. උපාසක මහත්තයා ස්වාමීන් වහන්සේ එක පැත්තකින් බැලුවොත් මෙව අතර වෙනසකුත් තියෙනවා. යම් ධර්මපරියායකින් බැලුවොත් වෙනසකුත් තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවොත් වෙනසක් නැහැ. ඔක්කොම එකයි. කියලා මේකට දෙන විසරදයේ ඒ උත්තරය පේන්න තියෙනවා. ඒ ධර්මය ගැඹුරට තේරුම් ගත්තට පස්සේ උපාසක කෙනෙක් වේවා, භික්ෂුවක් හෝ වේවා, ඒ ලැබෙන වික්ත භාවය, ප්‍රතිබල භාවය කියන එක මේ ගිහිකමේ පැවිදිකමේ පිටලා නැහැ. එහෙම නැත්නම් කාටවත් එක සීමා කරන්න බෑ. සීමා කරන්නේ මට බෑ කියලා හිතාන ඉන්නකම විතරයි. ඉතින් ඒ මට තේරෙන්නේ නැහැ, මන් දන්නේ මට බෑ කියන එක සංඝයාගෙද වැඩි, ගිහියන්ගෙද වැඩි කියලා කියන්න බෑ. හැම කෙනාම හැම කල්පනා කරන්න පුළුවන් හැම චිත්තක්ෂණෙම කල්පනා කරනවා මට බෑ කියලා. මට නෑ කියලා. මට නොහැකි කියලා. ඉතින් ඒ නිසා කල්පනා කරන හැම වෙලාවෙම නිවනින් ඈත් වෙනවා. ඒ පැත්තක දාලි වරලා අපි සතිමත් වෙනවා. නැත්තම් වර්තමාන මොහොතට එළඹ වාසය කරන මේ හිතේ පිපීමක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ නිකන් ඒක යුනිවර්සල් නෑ ආකාශ ලයිබ්‍රරි කියලා කියන නිකන් වචනයක් දාලා අපි කෙලින්ම පුස්තකාලයට සම්බන්ධ වෙනවා. ප්ලග් වෙනවා. ඕනේ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අර දන්න දැනුම ටික තමයි අපි හිර කරන්නේ. ඒ දන්න දැනුම ටික පැත්තකට දාලා හිත වර්තමානයේ පවත්නවා නම් සම්පූර්ණ දැනුමට සම්බන්ධතාවය තියෙනවා. ඉතින් ඒ රහස මකලා තියෙන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍ර විසින්. ඒ ආරකට දක්ෂයා මේකට දක්ෂයා කියලා සහතික දීලා අනම්මනම් කරලා මැට්ටෝ කරලා එයා ඒ දන්න ටිකත් භාගයට දන්න. ඒ නිසා අර විශ්වගත දැනුමට ආධුනික වෙලා තියෙනවා. ආගන්තුක වෙලා තියෙනවා. ඉතින් අර දන්න දැනුම ඒ තරම්ම අපි ඔළුවේ තියාගෙන ඉන්න ගතිය තමයි මේ කියන්න තියෙන්නේ. ඉතින් මේ නිසා ඒ ගෝදත්ත ස්වාමීන් වහන්සේගේ තිබුණ වටිනකම තමයි මේ උපාසක මහත්තයින් හරි කමන්නේ අහලා දැනගන්න ඕනේ. ආයේකේ මේ වැඩිමාල් ස්වාංශනමක් වෙන්න ඕනේ, මේක තේරවාදෙම වෙන්න ඕනේ, සියන්නිකායෙන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයේ මොකක්වත් නැහැ. මේ ධර්මයේම කිසිම කෙනෙකුගේ කිසිම අධිකාරියක් නැහැ. ඒ බව දන්නේ භාවනා කරන එකනා විතරයි. එත්තකම්ම අපි අතෙන්ඩත් වදිනවා, මෙතෙන්ඩත් වදිනවා, අරහෙ වැන්දොත් හරියයි කියලා හිතනවා, මේක කෙරුවොත් හරියයි කියලා හිතනවා. අරයගෙන් අහනවා මේකට න්‍යාය පත්‍රය මොකද්ද? මෙයාගෙන් අහනවා න්‍යාය පත්‍රය මොකද්ද කියලා. න්‍යාය පත්‍ර බල ඉන්නවා. දෙන එක්කෙනෙක් ළඟවත් ওই න්‍යාය පත්‍ර දෙන එක්කෙනෙක් ගාවත් බඩු නැහැ. ඒකයි න්‍යාය පත්‍ර දෙන්නේ. වැඩ කරන කෙනා ගාව
කිසිම න්‍යායපත්‍යකුත් නැහැ. ඒ මොකද වර්තමාන මොහොතේ සීල දැනුම තියෙනවා. ඉතින් මේ උපාසක මහත්තයා දෙන මේ උත්තරෙම පේනවා ස්වාමීන් වහන්සේ මේ චේතෝ විමුක්ති, ශුන්‍යතා විමුක්ති, අනිමිත්ත විමුක්ති, අකිංචඤ්ඤායතන විමුක්ති. මේ ඔක්කොම එකයි කියලා කියන්නත් පුළුවන්. මේ ඔක්කොම වෙනස් කියලා කියන්න පුළුවන්. ඉතින් මේක ඒ උත්තරේ දෙනකොටම අරගෙන හිත හදා ගන්න ඕනේ. මේක එකයි කිව්වත් ඒක පිළිගන්න වෙනවා. හතරයි කියලා කිව්වත් පිළිගන්න වෙනවා. මොකද ඒ ගෝදත්ත ස්වාමීන් වහන්සේ මේ චිත්තගහපතිට වැඩේ විනිශ්චය බාර දෙන්නේ. චිත්තගහපතිත් බොහොම ලස්සනට ඒක විස්තර කරනවා. ඉතින් ඒ වගේ මගේ හිතගත් ප්‍රශ්නයක් තිබුණා මේ ඒක සාකච්ඡා කළ තුනේ හේම් පිටකේ ඥානසීය ස්වාමීන් වහන්සේ විඥාන චිත්ත මන මනෝ මේ හතරම එකක්ද මේ හතරක්ද ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒක ධර්මපරයයකින් බලනකොට මේ ඔක්කොම එකට තමයි කියන්නේ හිත කය කිව්වහම මේ හිතට කියන්නම් මන විඥානය කියනවා මන කියනවා මනෝ කියනවා චිත්ත කියනවා හැබැයි මේ අතරමැද මොකද්ද පරිණාමයක වෙනසකුත් තියෙනවා ඒක එතකොට දර්ශන විශේෂයට යනවා. මේ අතර අර්ථ ඡායා තියෙනවද නැත්නම් ඔක්කොම එකේද කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ලබන් කැල්ලක් ගෙනෙන් කියලා කවුරු හරි කඩේකට ගියාම මේක මොන බ්‍රෑන්ඩ් එකද? මූණි ගාන සම්බන්ධ, අතේ ගාන සම්බන්ධ, කොහේ ගාන සම්බන්ධ කියලා අර ගියේ මිනිහා ආපහු ඇවිල්ලා අහනවා. එතෙන් ගියාට පස්සේ ඒකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා. තබන්ම තියෙනවා රාක්ක මෙච්චර ගාන කෝකද සබන්. මේ දේවල් වැඩි වුණාට පස්සේ මිනිස්සු මේ අන්ධ කයිපු කෑවා වගේ. ඒ හැම කෙනාම කියනවා මගේ එක වැදගත් කියලා. ඕකේ තියෙන්නේ මේ සෝඩියම් හයිඩ්‍රේට් එකයි අලුහුණුයි ඔය දෙක තුනක් කලවම් කරපුවා විතරයි. තියෙන සබන්ගේ ඔච්චරයි. ඔය ඉස්සල්ලාම මේ ඒ ගෙන්දගන්තයිත වතුර තියෙන ඒ රසායනයේ තියෙන වැවක් ගාව ඇලක් ගාව මේ කෝවිලක් හදලා තියෙනවා. ඒ කෝවිලේ සත්තු මරපුවාම උන්ගේ ලේ වැටෙනවලු ඇරලට. ඉතින් ඊට පස්සේ කතාවක් ගියලු මේ ඇලේ පල්ලෙහා පැත්තේ රෙදි හොදපුවාම රෙදි විරිසුදු වෙනවා කියලා. ඒක කෝවිලේ ආනිසන්තට. ඉතින් ඊට පස්සේ මිනිස්සු වතුර ගින්නලා බාල්දි ගණන් තියාන හොදෝදා ඉන්නකොට තමයි හොයාගෙන තියෙන්නේ සත්තුන්ගේ මේ දේනවා තෙල්. ඒකට අර පතේ වතුරේ තියෙන විශේෂ ගෙන්දගන්තයි තේ අවශ්‍ය රසායනේ සබන් හැදෙනවා. ඉතින් කියන්නේ මොකක්ද අර සත්තු කපන නිසා කෝවිල පල්ලෙහා තියෙන වතුර පිරිසිදුයි කියන. ගංගා නදියේ හරි පිරිසිදුයි කියනවා මොකද ගෙන්දගම් වැඩි වතුරේ. ඉතින් කෙසේ නමුත් ඉතින් ගංගා නදිය ඕක මේ මොන බාත් එකේද වැඩි ආනිසංස තියෙන කියලා අහුවොත් වෙනම නිකායේ තියෙනවා. ඒකට ගියාම එතන තමයි මිනි පුච්චන්නේ එතන තමයි මිනි කුණු යන්නේ ඔක්කොම යන්නේ එතන තමයි පිරිසිදුම වතුර තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේ ඒ චේතෝ විමුක්ති ගත්තත් ආකින්චඤ්ඤායතන විමුක්තිය ගත්තත් ශුන්‍යතා විමුක්තිය ගත්තත් අනිමිත්ත විමුක්තිය ගත්තත් ඒ ගත්ත කෙනා හිතනවා ඇත්තටම ගත්ත කෙනාට ඒක ලොකුයි. මේක තමයි නිවන. මේක තමයි කෙලවර. මේ අතින් ඔක්කොම එකයි කියලා. ඉතින් අපේ කරන කමඨාන් සුද්ධ කිරීමක් ගත්තොත් ඔය එක වචනයක් හම්බ වෙලා ඒක දිගේ භාවනා කරපු කෙනෙකුට හරියට හිතෙනවා නෑ මම ඒක විතරයි හරි. දැන් මං අහවල් තැනට ඇවිල්ලා තියෙන්නේ කියලා. යාරි කිව්වොත් එහෙම තව කෙනෙක් ඔතෙන්ද ඇවිල්ලා තියෙනවා වෙන පාරකින් කියලා කද්දාකවත් එහෙම වෙන්න බෑ. මේක තමයි පාර. නමුත් සිරිපාදේ පද්මෙට රත්නපුරේ පැත්තෙන් යන්නත් පුළුවන් නල්ල තන්නි පැත්තෙන් යන්නත් පුළුවන්. උඩට ගියාට පස්සේ දෙකම එකයි. පටන් ගන්නකොට නම් උතුරු දිහා බලන කට්ටියක් නගිනවා දකුණු දිහා බලන කට්ටියක් නගිනවා පටන් ගන්නකොට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දිශා දෙකට එන්නේ උඩට යනකොට එකයි. ඉතින් මේක දර්ශන විශ්යට අල්ලන්න බෑ. මේක රේකී අධ්‍යාපන ක්‍රමයට අල්ලන්න බෑ. ඒ අන්තිමට යනකොට එකම තමයි. ඉතින් ඒක මේ චිත්තගහපතිගේ විග්‍රහය අපි පළවෙනි දවසේ ඇත්තටම විස්තර කරගත්තා. මේ ශාසනයක තියෙන ලස්සන ධර්මයක තියෙන කිසි කෙනෙකුට අධිකාරී ශක්තියක් නැතිකම ඒ වගේම භික්ෂුන් වහන්සේ පවා දැනුම් තේරුම් ඇති ඒ ගෘහපතියට තන දීලා තිනෝ ගුරුළු ගෝමි පඬිතුමාට මට ඊට පස්සේ මතක නැහැ ඔය ත්‍රිපිටක ග්‍රන්ථ කරන වෙලාවේ ලංකාවේ ඉඳලා තියෙන ඒ වාගේම පඬිත කෙනෙක් හැම හාමුදුර කෙනෙක්ම එයාගෙන් තමයි අහගන්නේ. පඬිත හාමුදුර කෙනෙක් වුණත් ගිහලා ඒ හාමුදුර ඒ මහත්තයෙන් අහගන්න ඒ උපාසක මහත්තයයි. ඉතින් ඒගොල්ලෝ ඒ වාගේම ගුණ චරිත ගත කරලා ගියෝ. හැබැයි ධර්මයේ පිළිබඳ අධිකාරී ශක්තියක් තියෙනවා.
ඉතින් ඒ වගේ කෙනෙක් තමයි චිත්ත ගහපති කියලා කියන්නේ. කහරින් ප්‍රසිද්ධයි මේ සර්වචනanse ඒත දග්ගපාලිමුත් නම්බු කරලා තියෙනවා. ඉතින් එයා ඉස්සලා කියනවා ස්වාමීන් වහන්සේ වෙන් වෙන හැටි බලමු කියලා. මේ විමුක්තිය 4 වෙන් වෙන හැටි බලමු. පස්සේ කියලා දෙන්නම් මේ ඔක්කොම සම වෙන හැටි. ඉතින් ඒක හරියට එකම කෙනා එකම කටෙන් දෙකක් කියනවා. මේක සමයි මේක විෂමයි. දැන් සමභාවයට වැඩි මේ විෂම භාවය කතා කරන පැත්තෙන් තමයි මේ මෙත්තා චේතෝ විමුක්ති කියන එක අපි මේ ඉදිරිපත් කරගත්තේ. මෙත්තා චේතෝ විමුක්ති කියන එක නැත්තම් චේතෝ විමුක්ති 4ක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා. මෙත්තා චේතෝ විමුක්ති, කරුණා චේතෝ විමුක්ති, මුදිතා චේතෝ විමුක්ති, උපේක්ඛා චේතෝ විමුක්ති. ඉතින් ඒකේ මම හිතන එකක් විස්තර කෙරුවොත් අනිත් ටිකක් විස්තර වෙයි කියලා. ඒ අනුව මේ ත්‍රිපිටක ග්‍රන්ථයේ ඉස්සලාම් විස්තර වෙන්නේ මෙත්තා චේතෝ විමුක්ති කියන එක. ඒකෙදී සඳහන් කරලා තියෙනවා ඉදබන්තේ බික්කු මෙත්තා සහගතේන චේතසා ඒකං දිසම් පරිත්වා විහෙරති. මං ගියේ පාරත් මතක් කරා වගේ දැන් මේ විදිහට බද්ධ පරික්ක ඉඳගත්තාම මේ කෝණේ තියෙන අන්තක 90කට කකුල් දෙක දිගෑරලා. ඉතින් හරියට මේ ඉස්සරහා බලන පැත්ත 4 දිශාවෙන් මම බලාගෙන ඉන්නේ මේ වෙලාවේ දකුණු දිශාව. ඉතින් මේ පැත්තට මෛත්‍රී පතුරනවා. මේක මේ ලෝකේ වටේම ගිල පිටිපස්සෙන් ආපහු වෙලා තමන්ගේ ඔළුවටම වදිනවා. මේ පතුරවන මෛත්‍රිය වටේට ගියාම ලෝකේ වටේ ඉන්න සත්තු ඔක්කොම හැප්පෙලා තමන්ටම තේරෙනවා. තමන්ම පතුරවන මෛත්‍රිය තමන්ටම ඇවිල්ලා එකතු වෙනවා. ඒක නිසා එක දිශාවකට මෛත්‍රිය. ඊට පස්සේ මම බස්නාහිර දිශාට ඊට නැගින උතුරු දිශාට ඊට නැගින දිශාට කියලා 4 දිශාම සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා. එතකොට මුළු ලෝකෙටම අප්‍රමාණ චේතසාවක් මාතා යතනියම් පුත්තං ආයුෂායේක පුත්තමන් වගේ වම්පි සබ්බ භූතේසු. එතකොට මේ විදිහට 4 දිශාවට මේ මෛත්‍රිය පැතිරවීමෙන් සියලු සත්‍යයන්ට අභ්‍යාපජ්ජේන අප්‍රමාණේන අවේරා අප්‍රමාණ කරන්න බැරි අවෛරයක් නැත්නම් වෛරේ අවෛරය තමයි ඇත්තට මෛත්‍රී කියන්නේ වෙනම මාත්‍රයක් අපිට නෑ. වෛර නොකර සිටීම. මෙතන කරන දෙයක් නෑ. වෙනදා කරන වෛරය නොකර ඉන්නවා. ඒ නැතුව මේ ක්‍රමයක් ඕක ඇත්තේ නෑ. ඒ කියන්නේ මෛත්‍රී කරනවා කියලා අවේරෝ හෝමි. ඕකයි කියන්නේ මම මේ මිනිසුන්ට බෙදනවා හොඳයි නරකයි හරි වැරදි මනාපමනාප කියන මොකක්වත් නෑ. ඔක්කොටම සමසේ සලකනවා. අවේරෝ හෝම කියන්නේ එච්චරයි. ඉතින් අන්නේ විදිහට අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති. ව්‍යාපාදිකුත් නැහැ. මම කිසි කෙනෙක් ඒ කියන්නේ මිනිස්සෙන්ටයි සතාටයි ගහටයි කොළටයි මැරිච්ච දෙයටයි පණ ඇති දෙයට ඔක්කොටම සමසේ සලකනවා. ඉතින් ඒ කියන්නේ කවුරුත් ගණන් ගන්න නැහැ කියන එකයි. ඔක්කොටම සමමිතපත් වෙන කියන්නේ කවුරක්වත් ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ උඹේ වර්තමාන මොහොතේ හිටපන්. එතකොට ඔක්කොම වෙලා ඉවරයි. ඔය ගණන් කරන්න ගියාම 528 ක්‍රමයක් ඉන්දියක් දීලා තියෙනවා. මෛත්‍රී වඩන්න මේ මෛත්‍රී භාවනා තියෙන විදිහට ස්ත්‍රී පුරුෂ දුර ළඟ ළඟ ඒ කීකයක් කඩනවා 12කට කඩනවා. ඒ 12 ඊට පස්සේ 8 දිශාවට ගෙනියනවා. දස දිශාවකට. ඊට පස්සේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ කියලා ඊට පස්සේ ආය තුනයි තියෙන්නේ. ඔක්කොම කඩපුවා 528ක් ආකාරයට මෛත්‍රී විකුරුණයක් උගන්වනවා. මේ සාමාන්‍ය විසුද්ධි මාර්ග ක්‍රමයේ හැටියට. ඉතින් ඔක්කොම මේ එක සතිචෛතසිකේ සිද්ධ වෙනවා. මොකද සත්‍යචෛතසිකේ ඉන්නකොට අපි කවුරුත් එක ගැටෙන්නේ නැහැ. සතියේ එක ගුණයක් තමයි ගැටීමක් කරන්නේ. මතු වෙන මොන දේ ආවත් ඒකට ගැටෙනවා. නන් රියැක්ෂන් කියලා කියනවා. එහෙම නැත්නම් අවිරුද්ධ වෙනවයි කියලා. ඉතින් මොනම දෙයකට හරි විරුද්ධ වෙන එක තමයි මනසේ තියෙන ක්‍රමය. මේකට කැමැති කියන්නේම තව එකට විරුද්ධයි. එනිසා මනුෂ්‍යර කවදාකවත් ඒ මනාපේ දැක්වීම නැතුව ජීවත් වෙන්න බෑ. ඒකයි ඔය සුපර් මාකට් එකට ගියාම ඒගොල්ල කියනවා අපේ බඩු තමයි හොඳ මේකට මනාපේ දෙන්න මේකේ ඡන්ද දෙන්න මේක ගන්න. ඉතින් ඒක මොකටද ඒගොල්ලෝ එච්චර මේක ගහන්නේ මේ අපිට අනුකම්පාවටද එහෙම නැත්නම් අපේ ආත්ම සිද්ධිය වෙන්නේ නැහැ. උගාන්තර කරගන්න හදන්නේ. ඉතින් අපි ඒකට බාල්දු වෙලා අපි මේ ඒ එකක් අරක තෝරගන්න එක තමයි හොඳට බඩු ගන්න දන්න එක නම් මෙයා දන්නේ ආදි වශයෙන් මේ ජාත්‍යන්තර মালටි බිලියන් කම්පැනිස් වලට යට වෙලා මේ බඩු ගන්න ගියාට ඔක්කොගෙම තියෙන එකයි. නිකන් සාමාන්‍යයෙන් කියනවා
අවුරුදු 6 බුදුරජාණන් වහන්සේට ඉස්සලා තමයි සොක්‍රටිස් කියන මිනිසා ජීවත් වුණේ මේ ග්‍රීසියේ. එයාගේ දැනුම අද දක්වාම උසස්ම දැනුමක් තියෙන කෙනෙක් විදිහට සලකනවා. මොකද එයා තර්කණය ඒ වගේ මේ එකිනෙක ගැටෙන වචන අල්ලලා අර ලස්සන මිනිසුන්ට කියලා දුන්නා. රජුරණත් කියලා දෙනවා, විහිළුත් කරනවා, කටයුතු කරනවා. ඉතින් ඒ කාලේ හරියට තිබුණා වාල් සේවය. ඒ වාල්ලුන්ට තිබුණේ ආත්මෙන් භාගයයි. දැන් සොක්‍රටිස් වගේ කට්ටිය ආත්මයත් උත්කෘෂ්ඨ කට්ටිය. කියන්නේ ඕනම දෙයක් කිව්වහම බුදුහාමුදුරුවෝ වගේ පිළිගන්න ඔය තර්ක ශාස්ත්‍රය වගේ ඒවා පිළිගන්නේ ඒක නෑ. නමුත් ඥාන වශයෙන් බැලුවොත් සොක්‍රටිස් නුයි අර වාල්ලයි 99.99999 කොච්චර දෝ ගාන කියලා 8යි කියලා එකකට වැටෙනවා. එච්චරයි ඒ දෙන්න අතර වෙනස. කිසිම වෙනසක් නැහැ. දෙන්නම එකයි. හැබැයි සොක්‍රටිස්ට කියනවා බුදු අම්මේ එහෙම දාර්ශනිකයෙක් එහෙම දැනුම ඇති කෙනෙක් පහළලා නැහැ කියලා. අර වාලා දැකපුවම කියනවා අයියෝ හරකෙක් වගේ බූරුවෙක් වගේ බරදින්න විතරයි මේකට දන්නේ කියලා. මොකද දෙන්න වෙනසක් නැහැ. දෙන්නම මිනිස්සුયો. මෙන්න මේ වර්ගීකරණය නිසා අපි කොච්චර රණ්ඩු සරුවල් කරනවද? අපි මේ නිකාය බෙදාගෙන අනම්මනම් ගොඩක් දාගෙන හිටියට ඔය කිසිම වෙනසක් වගේ නැහැ. ඉතින් ඒකයි වෙනසක් තියෙනවා කියලා කාට හරි අපි ප්‍රේම කෙරුවොත් වෙන් කෙරුවොත් මේක මගේ කියලා. ඒ කියන්නේ අනිත්‍යව ප්‍රතික්ෂේප කිරීමේ සාපේට ලක් වෙනවා. කාටවත් ඒකෙන් ගැලවෙන්න බෑ. මම මේකට කැමතියි කියනවනේ. ඉතින් නොකිය කියවෙනවා. අනිත්‍යවට විරුද්ධයි. ඉතින් එහෙම කැමැතිකමක් දක්වන්නේ නැති වස්තුවක් ලෝකේ අපිට නැහැ. කෙනෙක් අපිට නැහැ. හිතවිල්ලක් අපිට නැහැ. රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් නැහැ. ඉතින් අපි යන්නේ කැමැති දේවල් හොයන්න දඟලනකොට අනිත්‍යවට වෛර වෙනවා. අහන්න දෙයක් නැහැ. ඉතින් අපිට පුළුවන් වෙයිද කවි වෙලාවක හරි අන්න එහෙම ඒ දීයකට වෛර කරනවා, ප්‍රේම කරනවා, අරකට එපා කියනවා, ඒක මනාප වෙනවා, ඒකට අමනාප වෙනවා, මේකට කැමති වෙනවා, මේකට අකමැති වෙනවා නැතුව දේවල් වශයෙන් බලන්නේ. එතකොට අවීරේන චේතසා කියලා කියන්නේ. ඉතින් ඒක ඒ දිශාවට මේ දිශාවට හතර දිශාවට පතුරනවා කියන එක එච්චර මේක හදාගත්තොත් ඒ චෛතසිකේ එහෙම නැත්නම් ඒ හිත එහෙම නැත්නම් ඒ සම්මා දිට්ඨිය එහෙම නැත්නම් මේ සම්මා සංකප්පේ කිච්චර දුර්ලභ දෙයක් නෙවෙයි. නමුත් එක්කෙනෙක් ගාවත් නැහැ. අද ඒ තරම්ම යුද්ධ වලින් පිරිච්ච ලෝකයක්. මේ ආසන්නේ ඉන්නේ. તો මරණ කපන කොටන කියාගෙන ගෑණි මිනිහයි ජීවත් වෙන්නේ. කපන කොටන මරණ කියන තමයි දෙමළයි සිංහලයි ජීවත් වෙන්නේ. කපන කොටන මරණ කියන කතෝලික මිනිස්සු මුස්ලිම් මිනිස්සු ජීවත් වෙන්නේ. පොඩ්ඩක් ඇස්සුනොත් හෙට තුන්වෙනි ලෝක යුද්ධයේදී කියන්නේ දැන් 4 පොලකින් විතර ලකුණු 15 වෙලා තියෙනවා. දැන් හෙට තුන්වෙනි ලෝක යුද්ධේ පටන් ගන්න ඉඩ තියෙනවා කියන්නේ. පටන් ගන්නෙත් නෑ බොරුව කරන්නේ. ඒතකොට මිනිස්සු කොහොම හරි කණ්ඩ බොන්න නැතත් කොරෝනා තිබුණත් ඇඳෙන්නේ ඉතිරිවා. මිනිස්සු ඒක බලාගෙන ඉන්නවනේ. ඒක ලොකු ලාභයක්. ඒ බොරු කියන අයට. ඉතින් ඒ නිසා මේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එක බුදුරජාණන් වහන්සේ දැන් අපිට උගන්වන්න ගියාම අර පන්ති 28ක් මෛත්‍රී වර්ග කරලා ඒක විකූර්ණේ කරලා ධ්‍යානයක් ලැබනවා කියවම ඉතින් ටික PhD 3-4ක වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා භික්ෂුවකට අච්චරා සංඝාත මත්තම්පි භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවෙය සෝ අමෝගං රට්ටපින්ඩං පුංජය කියලා. මහණෙනි මේ භික්ෂුව දවසට මේ අසුරුසනක් ගන්න ප්‍රමාණයක් මෛත්‍රී භාවනා කරනවා. එයා වළඳන දානෙට ණය නැහැ. රට්ටුගෙන් ලැබෙන මේ දානෙ ගත්තයි කියලා ණය නැහැ. ණය ගෙවන්න තියෙන එකම ක්‍රමේ එක චිත්තක්ෂණයක් මෛත්‍රී වඩන්න. එතකොට මේ මිච්ඡර ආනිසංස දෙන මේ මෛත්‍රී චිත්තක්ෂණීය ධ්‍යාන මෛත්‍රියද එහෙම නැත්නම් සාමාන්‍ය මානසිකාරයද කියලා අටුවාචාර්යන් වහන්සේ පවා වෙන් වශයෙන් සුවිශේෂ වශයෙන් කියන ධ්‍යාන මෛත්‍රියක් නෙවෙයි. අනේ මේ දාන දීප මනසට පිං සිද්ධ වේවා සුවපත් වේවා එක චිත්තක්ෂණය. ඉතින් ඒක ඕකත් තව අඩු කරත හැකි දානි වළඳනකොට සතියෙන් වළඳනවා නම් ඕක තමයි ඒ කියන්නේ. එක පිටක් දාන ගන්නකොට එක පිටක් මම මේ දාන ගන්නවා. සතිපාසලේ අපි උගන්වනවා. සතියෙන් ටොපියක් ගන්නෙ කොහොමද? සතියෙන් මොනාරි කෑමක් ගන්නෙ කොහොමද කියලා. ඉතින් ඒ සතියෙන් ගන්න ගියාම ඒක තුළ මෛත්‍රියක් තියෙනවායි කියලා ඒක උලුප්පල දැක්වෙ නැත්නම් කවුරුත් හිතන්නේ නැහැ නේ. කවුරුත් හිතන්නේ මේ කෑමක් කන එක හොඳයි. ඒකට අනුන්ට සූපත්තිවා කිව්වොත් මෛත්‍රී වෙයි කියලා. නෑ, වෛර නොකරනවා. වෛර නොකරන කියන්නේ කන හිතේ ද්වේෂයක් නෑ.
අනේ මේ නිකන් දුන්න මං කෑවා දෙයියෝ දුන්න මං කෑවා කියලා ඒ කණ එකේ මෙන්න රසය මෙන්න සුවඳ මෙන්න පාට මෙන්න මේකේ තද බල ගතිය කියලා මේ ඔක්කොම දන්නවනම් නැත්නම් ඒ එකට හිත යොදලා තිබ්බනම් ඔය අසුරුසනක් ගහන ප්‍රමාණයේ චිත්තක්ෂණයක මෛත්‍රිය සිද්ධ වෙනවා. ඉතින් එහෙම සිද්ධ වෙනවා නම් කෑදේ ණයක් නැහැ. මුළු දවස පුරාම අරක මට ඕනේ මේක මට ඕනේ කියලා මෛත්‍රී චිත්තක්ෂණය පොඩ්ඩක්වත් ඇතිකතර ජීවිතේ කාපු දෙයට ගෙවන්න වෙනවා කියලා. අපිට මේ මිනිස්සු කණ්ඩ දෙන්නේ මේ වෙලාවේ හැටියට විශේෂයෙන්ම ලංකාවේ මොන තරම් දුෂ්කරතාවයකින්ද. ගෙවල් දොරවලුත් නැහැ, කඩේට ගියට බඩුත් නැහැ. ඊට පස්සේ ලබන මාසේ පඩි හම්බෙද්ද දන්නෙත් නැහැ, රස්සාව තියෙද්ද දන්නෙත් නැහැ. ඒ තරම්ම අනිශ්චිතතාවයක තියෙද්දි හැමදාම කවුරු හරි කතා කරලා අහනවා ස්වාමීන් වහන්සේ කොහොමද අඩුපාඩු තියනවාද කියලා. ඉතින් මට කවදාකවත් එහෙම මේ අඩුපාඩුවක් කතාවක් කියන්න උනේ නැහැ. ඒක සම්පූර්ණ වෙනවා. ඉඳපු ගමන් ඇවිල්ලා පොල්ලොරියක් පාලා යනවා. ඉඳපු ගමන් මිනිස්සු ඇවිල්ලා වරක ගෙඩියක් දීලා යනවා. ඉතින් ඒ කියන්නේ මිනිස්සු බත් කනවට වැඩිය ඒ බුද්ධ පූජාව තියෙන එක සංඝයාට දෙන එකේ පුදුමාකාර කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ දෙයට පොඩ්ඩක් මේ දෙන්නේ මේ මම මේ බලඳන බත මේක බුද්ධ භෝගනේ මේ බුදුහාමුදුරන්ටනේ දෙන්නේ කියලා ඕක පොඩ්ඩක් සිහිපත් කරලා වළඳන්න. බත් කම්ම මේ බත් කනවා. නානව නෙවෙයි. දත්ම දිනව නෙවෙයි බත් කනවා. ඔච්චරයි චේතෝ විමුක්ති කියන්නේ. ඒක ඉතින් අර බහුලීගත කිරීමට මේකට පිවිසුම මේ මිත්‍යා චේතෝ විමුක්තිය. ඉතින් ඒක පතුරුලා ජීවත් වෙනවා නම් ඒ මනුස්සයාට ඒ ලැබෙන සාන්තිය ඒකෙන් ලැබෙන සාන්තියට චේතෝ විමුක්ති කියලා කියනවා. ඒක නැත්තම් අසතියන ජීවත් වෙන්නේ කන්‍යම් මරණ්‍යම් කියාගෙන ආරකි කැල්ල කඩාගෙන කන්‍යම් අරුගෙන් සූර කන්‍යම් කියාගෙන මුළු ආර්ථිකෙම ඉච්චරනේ සූර කැමමනේ මොකක්වත් නැහැ. මේ තියෙන දේශපාලනේ මේ තියෙන ආර්ථික විද්‍යාව මේ තියෙන සමාජ විද්‍යාව කිසිම තැනක ඒ සූරකෑම නැත්තනක් නැහැ. ඒකට තමයි මේ අධ්‍යාපනකම ඔක්කොම හැදිලා තියෙන්නේ. ඉතින් ඔක්කොම තියෙද්දී දැන් අපිට විශේෂයෙන්ම අපිට දාන ටික හම්බ වෙන එකනේ. ඒක වළඳන වෙලාවේ පොඩ්ඩක් අපිට කල්පනා කරන්න පුළුවන් නම් මේක චිත්තක්ෂණය චේතෝ විමුක්තිය ඇති කරගන්න මොනවාක් මේ බත් කනකොට ප්‍රතිවීක්ෂා කරන්න. මේ කන කෑම ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, ක්‍රීඩා පිණිස නෙවෙයි, ශරීරාංග වැඩිම පිණිස නෙවෙයි, හුදු භ්‍රමචර්ය සඳහායි. අනේ මට මේ නිසා තිබුණ බඩගින්න නොයේවා. ආයේ කෑපු නිසා කෑපත රෝග නොයේවා. මේ හුදු මේ වළඳන්නේ භ්‍රමචර්ය පිණිස බෙහෙතක් කන්නා වගේ. කියලා අනේ මේ දෙන මිනිස්සේ මොන තරම් කැපකිරීමක් කරන්නොත්ද මෙවැනි අදහසක් සිංගප්පූරුවේ කෙනෙකුට දෙන්න කොච්චර කමාරුද කියලා බලන්න. මේ කවුරු හරි යන කෙනෙකුට කැම ටිකක් දෙන්නේ. ඇමරිකාවේ මිනිස්සුන්ට උගන්වන්න ගියොත් එහෙම මේ කැම ටිකක් දෙන්නේ ඒකේ නීතිය තහනම්. හිඟා කෑවොත් හිරේ දානවා. මන් දන්නේ තු කිව්වා ඒ වැඩ භාවනා වැඩමුළුවේ ඉන්නකොට ඒ භාවනාව බලා ගන්න gedara කට්ටියට මේ වැඩි වෙන කැම ටිකක් දෙමු කියලා. මම හැබැයි මම දෙන්න යන්නේ කවදාකවත් යන්නේ මම දන්නවා භයානක වැඩ කියලා සංවිධානය කරන එකන ඉස්සලාම දීලා තියෙනවා. මෙන්න මේ කැම වැඩි වෙනවා අපි ඕගොල්ලෝ උයන් දෙපා. අර මිනිස්සු අනිකවල කරුණාකරලා මේක ඊට පස්සේ කරන්න බෑ. අපි කරන්නේ බිස්නස් එකක්. අපි ඕගොල්ලන්ට සෙන්ටර් එක දෙන ඕගොල්ලෝ අපිට සල්ලි දෙන්න ওই වැඩේ කරන්න එපා. අපි මේ කෙරුවේ මේ බොහොම හිතමනාපෙන් තමයි ඔයගොල්ලෝ දීපු දේ ගත්තේ ආයෙ දෙන්න එපා. දරුවෙකුට ටොපි එකක් දුන්නොත් කෙලින්ම හිරේ. එහෙම නැත්නම් මේ වල් සතෙකුට කණ්ඩ දුන්නත් ඒත් හිරේ නම් දාන්නේ දෙන්න තහනම්. ඉතින් මේ විදිහට මේ දාණය කියන එක එහෙම නැත්නම් මිනිසුන්ට හිතා ගන්න බැරි තරම් මේ මෙතන මැරෙන මිනිහෙක් හිටියට කවදාකවත් මේ දීලා කන ගතියක් මුත්තෙට්ටුවක් මල බතක් හිතා ගන්නවත් බෑනේ. දුන්නොත් අපේ පුරුද්දට දුන්නොත් අර මාසේ උහිල සිට පහලට බලනවා මෙයා මොකකට හරි තමයි මේ එන්න හදාන්නේ. ඒ මීට වැඩි හොඳයි එපා. අවශ්‍ය නැහැ. ඉතින් ඒකට කියලා තියෙනවා බොන වතුර කෝප්පේ මේ වතුර බෝතලේ හරි කාට හරි දුන්නොත් ඒකටත් විරුද්ධව YouTube හදලා තියෙනවා බොන්න එපා. ඕකත් plan එකක් වෙන්න පුළුවන්. ඊ තරම් මනුස්සයට බයක් ඇති කරලා තියෙනවා බොන වතුර ටිකවත් දෙන්න එපයි කියලා. බොන වතුර කෝප් විදුර
වතුර බෝතලයක් දෙන්න එපයි කියලා. ඒ බය හදලා තියෙන්නේ මොකද? උඹ වෙනම බෝතලයක් ගනින් මම වෙනම බෝතලයක් ගන්න. ඉතින් කාටද ලාභේ? ඉතින් ඒ වගේ තියෙන තැනක මේ නන්නා දුන්න කෙනෙක් ඇවිල්ලා දානයක් දීලා ගියාම මේ මනුස්සයාට කරන මේ මෛත්‍රිය කියන එක මෛත්‍රී කියන ස්වරූපෙනේ සති ස්වරූපෙන් නම් කියන්නේ කනදී 100ෙන් ගන්නවා. ඒ 100ෙන් ගන්නකොට කිසිම කෙනෙකුට මෛත්‍රියකුත් නැහැ, ද්වේෂයකුත් නැහැ. මේක කවදාකවත් බෑනේ කියලා දෙන්න මේක මෛත්‍රී භාවනාවට වැටෙනවා මේක මෛත්‍රියෙන් තියෙන ආනිසංස 11ම ලැබෙනවා කියලා සුඛං සුපති සුඛං පටිපුඤ්ජති න පාපකං තුවිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝති මේ සේරම ආනිසංස ටික ලැබෙනවා. ඒක කෙලින්ම අනිත් පැත්තෙන් සරුවච්චනාංශය සඳහන් කරනවා මේ වගේ කායානුපස්සනාව චිත්තක්ෂණයක් කරුවත් ඔය ආනිසංස ටිකම ලැබෙනවා. ඉතින් අපිට පුරුද්ද තියෙන ඇත්තටම මෛත්‍රී භාවනාවේ මෙත්තානිසංසය. නමුත් කායානුපස්සනාවෙත් ඕකද. බුද්ධානුසුතියත් ඕකද. ඕක 14ක් මෛත්‍රී තියෙනවා භාවනා. ඔක්කොගෙම කියනවා මේකට චේතෝ විමුක්ති කියනවාට අටුවාචාන් වහන්සේලා ඉච්චරම කැමති නැහැ. ආගම කැමතිත් නැහැ. නමුසරුවචන ඔක්කොම කඩලා දාලාගෙන එක අසුරුසනක් ගහන ප්‍රමාණයට මෛත්‍රී භාවනා කරනවා කන දෙයට ණය නැහැ. මේකට චේතෝ විමුක්ති කියන නම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ වෙනුවට මේ කරනවා වෙනුවට සතිය දාන්නේ නැති මේ කතාව දාන්නේ නැති මනුස්සයගේ මුළු දවසම ගත වෙන්නේ කොහෙද කියලා බලන්න අරක ආශාවේ මේක චේතනාවේ මේක ප්‍රාර්ථනාවේ මේක අදිෂ්ඨානේ දිගටෝම අදිෂ්ඨාන එහෙම නැත්නම් අපි කියනවා සංස්කාරක අපි කියනවා චේතනා කියලා. එක චිත්තක්ෂණයක් නැ චේතනා විරහිත. ඉතින් කාට හරි පුළුවන් නම් මම මේ හුස්ම ගන්නවා චේතනා කරලා ඉබේ වැටෙන හුස්ම මට මේක ගන්න පුළුවන් වේවා කියලාවත් චේතනාවක් නැහැ. මම හුස්ම ගන්නවා ඒ බව දන්නවා. අඩු ගන්නකොට භාවනා කියනවත් කට්ටිය කැමති නැහැ. ඒගොල්ලෝ කියන නෑ නේ භාවනා කරනකොට හුස්ම ගන්නව කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒක තමයි පිංසිද්ධ වෙන්නේ නැත්නම් පිංසිද්ධ වෙන්නේ නැහැ. නිකං භාවනා සිදු වෙලා මේ හුස්ම ගන්න බව දැනගත්තොත් ඒක නිකන් පල්ලෙහා මට්ටමේ වගේ කියලා. ඉතින් මේක හරි අමාරුයි අලුතෙන් කවුරු හරි ඇවිල්ලා අපි භාවනා කියලා දෙන්න කිව්වොත් මෙතන කරන්නේ නොකිරීම කියලා. කොරෝනා නෙවෙයි. මේ නොකොරෝනාවට අපි මේ කවි ටිකක් හැදුවා. මේ කොරෝනා ආපු නිසා අපි දැන් ගෙදරින් එළියට යෑම නොකොරෝනා. අපි එකිනෙකා දීප වෙලඳ ගැනීම නොකොරෝනා. අතර දීම නොකොරෝනා. ඔක්කොම නොකොරෝනා වෙලා. ඊයතින් බලනකොට මේ කොරෝනා හොඳයි. අපි විරුද්ධ පන්තියක් හැදුවා. අනේ මේ කොරෝනාව උදාහරණයක් කියපු හැටි ඉස්සර උඹේ වැඩක් බලන්න පැත්තෙලා භාවනා කරපන් කියන එක වෙනුවට දැන් කොරෝනා ඇවිල්ලා කියනවා තෝ ගියොත් තොට මීමස් පෙර හැදෙනවා නැත්නම් මොනවද මේ නියුමෝනියා වගේ ලෙඩක් ඇවිල්ලා මැරලා යනවා. ඕන දැන් පොඩ්ඩක් කට්ටිය පැත්තලා ජීවත් වෙන දැන් ප්‍රසිද්ධ ස්ථාන වල අද්දක එකතු කරලා ආයිබෝන් කියන්නේ පුරුදු වෙලා රාජ්‍ය නායකයෝ. මොකද එංගලන්තේ රාජ්‍ය නායකයා බොරිස් ඊළ ඔක්කොටම අතරද දීලා මිනිහා මැරෙන්න ගියා. මැරෙන්න ගිහිල්ලා නෝටිස් එකක් දැම්ම තව පොඩ්ඩකින් අගමැති මැරනවායි කියලා පණිවිඩේ ඉන්න විතරයි තිබුණේ. එයා නෝනත් පත් කරා. මං වෙනකොට බන්නේ කියලා. එපයි කියද්දි අතරද දෙන්න ගිහිල්ලා. ඔය ඇලි ගලි වාසයක් නෑනේ අපි ගාව. අපි ළඟ ඈතින් දැක්ක ආයිබෝන් කිව්වා ගියා. ආන්නේ වගේ මේ නොකරන රාශියක් එළියට ආවා. ඒ හැම එකක්ම මෛත්‍රියට වැටෙනවා. ඉතින් හරි අමාරුයි කෙනෙකුට ලංකාව මං කියන්නේ බෞද්ධයෙකුට පවා. මං කියන්නේ තේරවාදී බෞද්ධ කෙනෙකුට පවා. මේ සතිය වඩන එක උස්සස්ම කුසලයේ. මොකද එතන මොකුත් කරන්නේ නැහැ කියලා. ඒක තේරුම් ගන්න දවස ඔය චේතෝ විමුක්ති ලැබෙන දවස ඉන් එහාටත් යන දවසක්. කට්ටිය හිතන්නේ මේ භාවනා කරුවොත් එක්ක අං එන්න ඕනේ. ඒක නැත්නම් ඇඟ කහ පාට වෙන්න ඕනේ. එහෙම නැත්නම් රැස් වී දෙන්න ඕනේ. නැත්නම් උඩින් යන්න ඕනේ කියලා මේ මොනවදෝ හේතු කළා මේකට. නෑ නිකන් ඉන්න එක විතරයි තියෙන්නේ. ඒක බොහොම ලස්සන චේතනාකරණීය සූත්‍රයේ බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒකේ මේකෙත් සඳහන් කරනවා. ඉතින් මේිට පොඩ්ඩක් එහා ගියේ එහෙම නැත්නම් ටිකක් විසුතුරු කතාවක් මේකට දීලා මේකට දෙන්න පුළුවන් විසුතුරු කතාවක් නැත්නම් ටොක්ක්ක් අනින්න පුළුවන් හිල් වෙන්න ඒ මෛත්‍රිය තමයි උගන්වන්නේ හැබැයි මෛත්‍රිය උගන්වන්න අපි කියන්නේ සාමාන්‍ය මූත්‍රා පිටින්ට උජ්ජ යන්න ටොක්ක්ක් අයින්වයි කියන්නේ. අන්න එහෙම ටොක්ක්ක් අයින්න පුළුවන්කමක් තියෙනවා. මම ඒක දැනගෙන හිටියේ නෑ. පස්සේ මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ ඒ භාවනා මාර්ගය කියන පොතේ ඒ පළවෙනි ඒ බණ මට ඇහුවා මතක නැහැ. පස්සේ ගියාට පස්සේ මට කිව්වා ආයිසුතු මෙන්න මේ බණ අහන්නයි කියලා.
හැම බණක්ම හොඳයි. එහෙම නරකයි කියන දෙයක් නැහැ. ඒකෙදි කියලා දෙනවා මේ මෛත්‍රී චේතෝ විමුක්තිය ගැන. ඒක කියලා දෙන බොහොම අපූර්ව සංසිද්ධියකදී මට හිතුණා අද ධර්මදේශනාවට ඒ ඥානানন্দ ස්වාමීන්ට ස්තුති වෙන්න පිං සිද්ධ වෙන්න මේ සූත්‍රය සාධක සූත්‍රයක් විදිහට ගන්න මේ කියන්නේ සංක සූත්‍රය කියලා තියෙන්නේ. සර්වචනාංශේ ළඟට දවසක් සංක කියලා නෑ අසිබන්ද පුත්ත කියලා නිගණ්ඨ නාතගේ ගෝලයක් එනවා. ඇවිල්ලා මේ වගේ බණ කියන වෙලාවේ වාඩි වෙනවා. ඒ සර්වචනාංශේ මේකේ නාට අල්ලාප සල්ලාප සාමිචි කතා කරනකොට අහනවා ඔබතුමන්ලටත් ඔබතුමන්ලන්සේගේ ගුරුනාංශේ කියන දේ මොනවද? මොන වගේ දෙයක්ද උගන්වන්නේ කියලා. ඉතින් මෙයා පන්සිල් පද පහ කියලා දෙනවා බුදුහාමුදුරන්. අපේ ගුරුනාංශේ කියන්නේ නිගණ්ඨනාථ පුත්ත මේ ආශිබන්ද පුත්ත වගේ වෙනුවෙන්ම කැප වෙලා Brahmachari රකන අයට කියනවා සත්තු මරන්න එපා. සත්තු මරුත් ඒකාන්තෙම අපාය යනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරොත් ඒකාන්තෙම අපාය යනවා. කාමීත්‍යාචාරය කරන්න එපා. කිරුවොත් ඒකාන්තෙම අපාය යනවා. බොරු කේලම් හිසචර පරිසවචෙන් කියන්නේ ඒකාන්තෙම අපාය යනවා. සුරාපානේ මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීම මදේට පමාදේ හිත වෙන දේ ඒකාන්තෙම පයනවා. යම් බහුලං විහෙරති තේන නියාති. යමක් වැඩිපුර කරනවාද ඒ අනුව අපායගත වෙනවා කියලා. එතකොට පුත්‍රජානනාංශේ පොඩි ඉඟියක් කරනවා. එහෙමනම් අසිබන්ද පුත් එක්කෙනෙක්වත් අපාය යන්න බෑනේ. දැන් බලන්නකෝ මිනිස්සෙක් සත්තු මරන දවසේ පැය 24ම සත්තු මරනවා. වැඩියෙන් කරන සත්තු මරණ එකද නොකරන එකද? ඉතින් වැඩියෙන් කරන එකට නේ අපාය යන්නේ. ඉතින් වැඩියෙන් කරන සත්තු නොකරන එක නිසා කවුරක්වත් අපාය යන්න බෑ. හොරකම් කරනවා කියන්නකෝ. දවස පුරාම හොරකම් කරනවද? නෑනේ. වැඩියෙන් කරන හොරකම් කරන එක නොකරන එක. ඉතින් ඒ වුණාදී අපාය යන්න බෑ. කාමීත්‍යජාරයත් දවස පුරාම කරන්න බෑනේ. ඒක ඔය හැංගිලා අනම්මනම් කෙරුවට ඔය රිලවුන්ගේ බල්ලන්ගේ ඔය එච්චර මහ ලොකු දේවල් නෙවෙයි. ඒකත් උණ්ඩ ඍතු ආපුවාම විතර උන් ඒක කරන්නේ. මිනිස්සුන්ට විතර කිසිම ඍතු ભેදයක් නැතුව උදේ රෑ දිවා රාත්‍රී බිස්නස් එකට කරගත්තේ කාමේ මිනිස්සයා විතරයි. අනික සත්තු ඍතුවට විතරයි. ඒ වගේම බල්ලෙක් බැල්ලියෙක් එක්ක ඉන්නා මිසක මිනිස්සයා නෑනේ හැම එකෙක් එක්කම ඉන්නවනේ. බැල්ලියොත් එක්කත් ඉන්නවා. බල්ලොත් එක්කත් ඉන්නවා. ඒ ඍතු කතා මොකොත් නැහැ. මොකද අපි හරිම ශිෂ්ටාචාර જાතිය ඔන්න අපේ වැඩපිළිවෙල. ඊට පස්සේ බොරු කේල මෙහි සත්‍යන පස්සේ සත්තුන්ට වෙන්නේම නැහැ උන්ට කතා කරන්න බෑ. කොහොමඩක්වත් ගොඩ. මේ මානවයා කියන සතාට කතාව හම්බ වෙලා අනේ කරගන්න අකුසල රාශිය. රටවර කර වැන්දත් කටවට කර රට බඳින්න බෑ. ඉතින් ඒ නිසා අද IT ටෙක්නොලොජි එක ආවට පස්සේ මේක දෙගුණ තුන්ගුණේ වෙලා. මිනිසුන්ගේ අදහස් ප්‍රකාශයේ වචන වලින් විතරක් නෙවෙයි කරන්නේ නානාවිද ටීචින් ටෙක්නික්ස් හරහා යනවා. කිව්වොත් බරුවක්. කෙරුවොත් හොරකම. කැත කෙරුවොත් මහපාරි. මෙච්චර වැසිකිලි තියෙන්නේ. ඔන්න අද බාන වැට වෙලා තියෙන දේ. ඒ නිසා ඒ වචනෙන් පුදුමාකාර ප්‍රමාණයක් අපාය යනවා. ඒ හැම වෙලාවෙම කතා කරගෙන ඉන්න බෑනේ. දැන් මට හොඳට මේ වයස වෙනකොට තියෙනවා පැයක් කතා කරලා හිටියොත් ආයේ පැයක් දෙකක් මට විවේක ගන්න ඕනේ. ඒ තරම්ම ඒක වෙහෙස කරයි. ඉස්සර මම මෙල්බන් ගියාම මේ වෙලාව වෙනකොට තාම වන්දනාව 8ට පටන් ගත්තාම හෙට උදේ 1 වෙනකන් බණත් කියලා ධර්ම සාකච්ඡාත් කරනවා. ඒතිෙද්දිත් ඒකටත් ඇවිල්ලා ප්‍රශ්න අහනවා සාහිත්‍ය පොඩි එක ප්‍රශ්නයක් එකක් මට කියලා දෙන්න බැරිද කියලා. සාමාන්‍යයෙන් මම හැමදාම දෙසැම්බර් 31 එහෙ ඉන්නේ. දෙසැම්බර් 31 වෙනිදා රෑ එතන ඩැන්ටිනෝන් වල රත්නපත්තු කරන ඇහෙනවා දැන් අපිට. දැන් කියන්නේ අවුරුද්ද මාරු වෙලා ඒතිෙද්දිත් කට්ටිය ප්‍රශ්න අහනවා. පැය 4 ගිහිල්ලා දැන් බෑ. ඒ තියෙන ගායේ නෑ දැන්. මේ කාටවත් තේරෙන්නේ නෑ. මේ කතා කරන එකෙන් කොච්චර වෙහෙසක් වෙනවද කියලා. ඒ වගේම කොච්චර මිනිස්සු නොමග යනවද කියලා. කතා නොකර ඉන්න මනුස්සයගෙන් නොමග යෑම අඩු බව මොනම කෙනාටවත් තේරෙන්නේ අපි හරි කැමති වික්තව ප්‍රතිබලව කතා කරන ධර්ම දේශක විචිත්‍ර ධර්ම කතික කියලා කියනවා. නමුත් හැම වෙලාවෙම කරන්න බෑ. බොනේ එකත් හැම වෙලාවෙම කරන්න බෑ. සමහර උදේ පාන්දරකටම කට හොදන්නේ තරක්කු විදුරකින් තමයි.
එහෙම නැත්නම් ඒ වුණත් මේ මිනිස්සු නත්තල් දවස් වෙනකම් බලාගෙන. මල ගෙදරක් වෙනකම් බලාගෙන. මොකද මොකක් හරි හේතුවක් දාන්න මු දවස් පුරාම බොන්න බෑ. ඉතින් බුදුහාමුදුරනේ වැඩි වෙලාවක් කරන්නේ බොන එකද නොබොන එකද? බොරු කියන එකද නොකියන එකද? කාමීත්‍යාචාරය කරන එකද නොකරන එකද? හොරකම් කරන එකද නොකරන එකද? සත්තු මරන එක නොකරන එකද කියලා. ඉතින් යම් බහුරං කරෝති තන්තං නෙయ్యాති කියන විදිහට කෙරෙන්නේ නැහැ නේ. එහෙමනම් කාටවත් අපාය යන්න බෑනේ. කියලා සරුවචන් සඳහන් කරනවා. දැන් එහෙම ශාස්ත්‍රුන් වහන්සේ නමක් අදහන ගෝලෙක් ඉන්නවා. දැන් මේ අසිබන්ද පුත්තට මේ කියන්නේ. ඒ මනුස්සයා කියනවා මම සතෙක් මරලා තිනවා මගේ ගුරුනාන්ද කියනවා ඒකාන්තෙම අපාය යනවායි කියලා. ඉතින් මේ මනුස්සයා මැරෙනකම්ම ගුරුවරයා විශ්වාස කරන අනේ මං සතෙක් මරුවා අනේ ඒකාන්තෙන් අපාය යනවා. අනේ මං සතෙක් මරුවා අනිවාර්යයෙන්ම ඒකාන්තෙන් අපාය යනවා. අනේ මං සතෙක් මරුවා අනිවාර්යයෙන්ම අපාය යනවා තමයි කියනවා. මොකද අර සතා මැරුවට වැඩිය මේකමනේ කියෝ ඉන්නේ. බුදු ගුරුනාන්තේ තියලා නැහැනේ නිවන් දකින්න ඉඩක්. සතෙක් මරුවොත් අපාය යනවා. එහෙම වෙද්දී කලාතුරකින් ලෝකේ ඔන්න බුදු කෙනෙක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේත් ඔය පන්තිල් පද පහම දේශනා කරනවා කියනකොට විශේෂ ආරාධනාවක් කරන්න වෙනවා බුදුහාමරට අනේ කරුණා කරලා මේ නිකණ්ඨනාත පුත්ත කියනකට වැඩිය ඔබ වහන්සේ කොහොමද මේ සත්ත්ව ඝාතනය ගැන කතා කරන්නේ කියලා. බුදුන් සඳහන් කරලා තිනවා මමත් සත්ත්ව ඝාතන එපයි කියනවා. සත්ත්ව ඝාතන කරොත් අපාය යනවායි කියලා කියනවා. ඒ වෙනුවට විකල්පයක් දෙනවා. හොරකම් කරන්න එපයි කියනවා. හොරකම් කරුවොත් අපාය යනවායි කියනවා. මම බුදු කෙනෙක් පහළ වෙන්නේ අපාය යන බවට પાස්පෝර්ට් දීලියා ඉන්න නෙවෙයි. ඒ දැනගත්තට පස්සේ අපාය නොයන්න මොකද්ද කරන්නේ කියලා කියන්නේ. ඒගොල්ලෝ මමත් කාමීත්‍යාචාරය කරලා තියෙනවා. මම දන්නවා අපාය යනවායි කියලා. ඒ වෙනුවට මම කල යුත්තක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒකේ ගොඩේන්න මේ ආත්මෙදී. බොරු කියලා මිස්සචන පරිසෝචන කතා කරලා තියෙනවා නම් ගොඩේන ක්‍රමයක් කියලා දෙනවා. කාමීත් සුරාපානය කරලා තියෙනවා නම් මද්ද්‍රව්‍ය ගොඩේන ක්‍රමයක් කියලා දෙනවා කියලා බුදුන්සේ සඳහන් කළා තියෙනවා. මම දන්නවා හොඳටම ඇතින් සතෙක් මැරලා තියෙනවා. මට දවසක අහන්න හම්බ වෙන බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා. බුදුරජාණන්සේ කැමතිත් නෑ. බුදුරජාණන්සේ කාන්තෙන් කියනවා මේක කෙරුවොත් අපාය යනවායි කියලා. හැබැයි බුදුරජාණන්සේ ඒක වෙනුවට කළ යුත්තක් කියන මොකද්ද කරන්න තියෙන්නේ? ලෝකෙට මෛත්‍රී කරපන්. අභේදානේ දීපන්. මේ බය දෙන එකේ උපරිම බය තමයි සත්තු මදීම. අභය කියලා කියන්නේ සතුන් නොමරා සිටීම. ඉතින් ඔබ අදිෂ්ඨාන පූර්වකව අද ඉඳලා සතුන් නොමරින්න අදිෂ්ඨාන කරපන්. එතකොට එයා ඉස්සර නම් එහෙම බුදු කෙනෙක් දාන බව උපදිච්ච බව පහලා නැහැ. බුදුහාමුදුරුවෝ මේවා ගරහන බව අහලා නැහැ. මේක ගැන පිළියම් කෙරුව නැත්නම් අපාය යන බව අහලා නැහැ. මේක වෙනුවට කළ යුත්තක් බුදුරජාණන්සේ අපිට දැන් න්‍යාය පත්‍රයක් දෙනවා. ඒකට අපි ප්‍රතිපදාව කියනවා. ඒ නිසා එයා සත්තු මරපු ප්‍රමාණයට සංවේගය පහල කරන එදා ඉඳලා සත්තුන්ට අභේදීමේ ක්‍රියාව කරගෙන යනවා. අභේදීමේ ක්‍රම පහක් තියෙනවා. එක තමයි සතුන් නොමර සිටීම, දෙක හොරකම් නොකර සිටීම, තුන කාමීත්‍යාචාර නොකර සිටීම, හතර බොරු නොකිය සිටීම, පහ මත්පැන් පානය නොකර සිටීම. ඉතින් මේ ටික කරලා මේ ටික අර බුදු කෙනෙක් පහළ වුණා සතුන් මැරීම නිසා අපාය යනවා කියලා තියෙන නිසා මම දැන් සංවේගයේ පිහිටුවාගෙන සත්ව ආදී ඝාතන කරන්නේ නැහැ කියලා කිව්වම එයාට සත්තු නොමරපු කෙනාට වැඩි ගැම්මක් එනවා බුද්ධ ශාසනය. අනේ මගේ පව් හොදා ගන්න තියෙන එකම ක්‍රමය. මගේ තියෙන පව් සමා කර ගන්න තියෙන එකම ක්‍රමය වහා පෙළඹෙනවා අභේදෙන්න. සතුන් නොමරින්න, හොරකම් නොකර ඉන්න, කාමීත්‍යාචාරය නොකර ඉන්න, බොරු කේලම් ඉස්සච නොකිය ඉන්න, මත්පැන් පානය නොකර ඉන්න. එනිසා එයා කරපු අපරාධ ප්‍රමාණයට සාපේක්ෂව බුදුබණේ ආදාළ භාවය වැඩි. එයාට කල යුත්තක් තියෙනවා. ඉතින් මේ කෙනා බුදු කෙනෙක් දැක්ක පහළ වුණා. මම සත්තු මාරලා තිනවා, මම හොරකම් කරා. ඊට පස්සේ අබේ දාන දෙනවා කියලා පුළුවන් තරම් සන්තුර්ණ අබේ දීලා බය නොදීම කරලා හොරකම් නොකර ඉඳලා යම් දවසක මෙයාට තේරෙනවා මේ එදායින් ඇති වෙච්ච ජීවිත පරිවර්තන නිසා මම මෙච්චරක් සතුන් මරණ තියෙන අවස්ථාවල් නැතර කරගත්තා. හොරකම් කරන තියෙන අවස්ථාවල් නැතර කරගත්තා. කාමීච්ඡාචාරී, බොරු, කේලම්, මත්පැන්. කිව්වට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මගේ දැන් අර කුසල පක්ෂේ වැඩුණා. කියන්නේ පවු නොකරන පක්ෂේ අර කරන ඇබැහිය නතර වුණා. ඒ මොකද මම බුදු කෙනෙක් දැක්කමයි ජීවිත පරිවර්තනයක් සිද්ධ වුණා කියලා. මේ විදිහට බුදුබණක් අහලා පරිවර්තනයක් ඇති වෙලා Taman ඒ කරපු අකුසලයේ වෙනුවට
ජීවන රටාව සකස් කරගෙන සම්මා වාචා සකස් කරගෙන සම්මා කම්මන්ත සකස් කරගත්තොත් එයා කවදා හෝ ඒ කරන ලද කුසලයේ වැඩි වෙච්ච දවසේ අර ඔක්කොම අකුසල් චේදි දිවි ලෝකේ යන්න ඉඩ තියෙනවා. දිවි ලෝකේ යනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ සත්තු මරපේක දිවි ලෝකේ යනවා. නමුත් සත්තු මරලා ඒකනම පශ්චාත්තාපයේ හිටියොත් ඊට පස්සේ මනුස්සයා මොන පිංකම් කරත් ඒක අපායයි. ඉතින් පිංකම් කරන්නේ උන් අපාය යනවා, පව්කම් කරන්නේ උන් දිවි ලෝකේ යනවා. ඒකටයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් මේ පව්කාරින්න ගල් ගහලා පව් කරොත් ඔපේ අපාය යනවායි කියන්නේ බුදුහාමුදුරුවෝ ඕනේ නෑනේ. ඉතින් එතනදී මේ චේතෝ විමුක්තිය කොච්චර බලපානවද කියලා තමන් මේ මරපු සත්තු ගානට නැත්නම් අනුන්ට විනය කටපු ගානට එහෙම නැත්නම් සූරකාපු ගානට යාට පුළුවන් අනිත් පැත්ත හැරෙන්න. ඒකට ඥාන සංසය වාවිච්ච කරන වචනේ මම බොහොම ගරු කරන ජීවිත පරිවර්තනය. මේ රට්ටු රවට්ටන්න නෙවෙයි මම අද තීන්දුව කරන්නේ කියලා. කෙරුවට පස්සේ යාට ලක්ෂිකුත් එකක් අවස්ථා ලැබෙනවා පුරුද්දට කරන මේ සත්තුන්ට බයක් දෙන එක වෙනුවට අභය දෙන්න. එහෙම කෙරුවට පස්සේ යා ඇති කරගන්න චිත්ත tattවය සඳහන් කරනවා කන්දක් උඩට ගිහිල්ලා හග්ගෙඩිය පිම්බොත් ඒ හග්ගෙඩිය කොච්චරක් දුර සද්ද විහිදෙනවද හතර දිශාවට හග්ගෙඩිය පිම්බොත් කොච්චරක් විහිදෙනවද ආන්නේ වගේ තමයි අර නරක වැඩ කරමින්ට මිනිස්සයා හොඳ පැත්තට ඇවිල්ලා එයා ඒක හොඳටම වගකීමෙන් කෙරුවොත් එයාගේ නිකුත් වෙන සෞඛ්‍ය සම්පන්න කම්පන වේග ලෝකයක් සනසන ඒකටයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. පව් කරපුන් අපාය යන්න කියලා පත්තු සීටු ලියන්න නෙවෙයි. අද ආගමික නායකයෝ අපායක් හදාගෙන කට්ටියට සඳහන් කරලා තියෙනවා අපි කියන විදිහට නැත්නම් අපාය යන. මේ විදිහට හිටියොත් දිවි ලෝක යනවා කියලා ඒගොල්ල මේ ලස්සන උපමාවක් ඒකට ඥානද සංසය සඳහන් කරනවා. ඒගොල්ල කියනවා මේ අනුරාධපුර පොළොන්නරු පැතිවල මේ හදිසියේ දුම්රිය පොලක් හදන්න උනොත් එහෙම ඉතින් ඒක ගෙවල් හදන්න බැරි නිසා කෝච්චි පෙට්ටියක් කරන පාරායිනේ තියාගෙන කෝච්චි පෙට්ටිය පාවිච්චි කරන ස්ටේෂන් එකකට. ඒක ලියලා යන අයට ටිකට් දීදී ඉන්න කෝච්චි පෙට්ටිය ගමන නතර වෙනවා. ආගමික නායකයෝ සීල දෙනාගේව ගමන පාරෙන් අයින් කරපු කෝච්චි පෙට්ටියක් වගේ ඒගොල්ලෝ යන අයට ටිකට් දීදී ඉන්නවා. මේ හරි කියන ඔය අපාය යනවා, දිවි ලෝක යනවා, අනම් බයිලා කිය ඉන්නවා. නමුත් මිනිස්සුයි ගමන නතර වෙලා තියෙන්නේ. හැම ආගමික නායකයෙක්ම කමස්ථානාචාර්යවරයෙක්ම පෙට්ටිය පැත්තකින් අරන් තියලා ස්ටේෂනරි මේ කම්පාර්ට්මන්ට් එක ස්ටේෂන් එකක් කරගෙන අනුන්ගේ සීනි කිර ඉන්නවා. ඒ වෙනුවට තමන්ි ගමන නතර වෙනවා. ඒක නිසා මේ විදිහට තමන් ජීවිත පරිවර්තනය කරන මෛත්‍රී භාවනා කෙරුවොත් ඒ කෙදිච්ච අකුසල් මේ ජීවිතේදීම ditta ධම්ම වේදිනේ වශයෙන්ම ගෙවන්න පුළුවන්. ඒකට නිදර්ශන එහෙම නැත්නම් ඒකට සිද්ධ වෙච්ච සිද්ධි රාශියක් ත්‍රිපිටකේ සඳහන් වෙනවා. ඊට පස්සෙත් සඳහන් වෙනවා. ඒ සරුවචනන්සේ වැඩ ඉන කාලෙම මේ හොරු 500ක් අහු වෙනවා කොසල් රජුරවන්ට දාමරික හොරු 500ක්. රාජනීති හැටියට 500ම කපන්න ඕන. මරන්න කෙනෙක් නැහැ. 500ම මරා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ රජුරෝ කියනවා බල එකෙකුට අබේ දාන දෙනවා අනික 500ම මැරුවොත්. ඉතින් හොරු කණ්ඩායමට ඉරුච්ච අලුතෙන්ම එකතු වෙච්ච එකා කියන උට අබේ දාන ලැබෙන නිසා මම අනික කට්ටිය කපන්නම් කියලා. අනික කට්ටිය කැමති වෙන්නේ නැහැ. මොකද ඒකට හොරකම් කරපු අය හරිම බැඳිලා ඉන්නේ. අලුතෙන්ම ආපු එක ඌ බාර ගන්න. පස්සේ රජ්ජුරෝ කරන දේ 500 වුණාට පස්සේ මූට ගහලෙයි කියලා හිසක සාදාන ජොබ් එක දෙනවා. තඹදා ටික කියලා නම ලියලා තියෙන උගේ මේ රැවුලයි කොණ්ඩේ දන් කියලා නෑ දාට් ටික කියලා කියන රැවුලට තඹ පාටයි. ඔය මොහොතේ නාපුවාම රැවුලයි කොණ්ඩේ තඹ පාට වෙනවා කියලා කියනවා. මේ මනසට තඹ දාටි කියලා නම දෙන්නේ. ඉතින් මිනිහා අවුරුදු 55ක් 60ක් විතර යනකොට දැන් එක සැරෙන් කපන්න බැරිලු. කපනකොට දෙකට කැපෙනවලු අර මිනිස්සු කෑ ගහනවලු. ඉතින් මිනිහා පෙන්ෂන් අරගෙන. නෑ අර එක සැරෙන් කපන්න බැරිලු. පෙන්ෂන් ගත්තා පස්සේ ඌ ගෙදර ගිහිල්ලා හඳුන් කිරි පැල්ලුම හොඳට ඇඟපත හොදාගෙන නාලා පිහියත් හොදලා පැත්තක දාලා. දිනමුසු කිරිබතක් හදලා ඌ කල්පනා කරනවා දැන් මෙච්චර කල් රජුරෝ කැඳවන වෙලාවේ යන්න ඕනේ මට හරියට කෑමක් කන්න හම්බුනේ දැන් අද හොඳට කන්න ඕනේ කියලා
ඉන්න වෙලාවේදී එතෙන්ට සාරිපුත්තු සාංශේ පින්නපාතේ වයින්නවා. මම කවදාකවත් දැකලා නැහැ මේ පින්නපාත බෙදන කතාව. දෙන්නා කැමැතිකමක් නෙවෙයි. සාරිපුත්තු සාංශේ ගේ ඉස්සරහා ඉන්න මේ පාත්‍රය තියාන බැලුවා. ඊට පස්සේ ඌ හිතුවා මොන හරි ඉල්ලනවා වෙන්නේ නැති කියලා අර කිරිබත් හැන්දක් ගිහලා බෙදුවා. යන්නේ නැහැ. ඊට පස්සේ ඌ මොකක්ද කෙරෙන්න ඕන කියලා මට මේක පොඩ්ඩක් මේ ගිය ඇතුළට ඇල්ල වැන්දුවට කමක් නැද්ද කියලා. ආපෝ ඊගේ ප්‍රශ්නයක් නැහැ කියලා. ආසනයක් හරි ගසලා දීලා පඩිකමක් ළඟගෙනත් තියලා ඉතින් වතු ටිකක් එහෙම දීලා දැන් දාහනේ ටික වළඳනවා. වළඳුණා පස්සේ සාරිපුත්තු සාංශිකව මේ විදිහට දානයක් දුන්නාට පස්සේ මිනිහට උපස්ථානයක් කරලා බannෝ කිය යන්න බෑ අපට. ඒක පස්සේ වන්ට මොකද කියන්නේ? බණ ටික ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ වහන්සේගේ චාරිත්‍රය කරන්න එයා විතරේ බණ අහන්නේ. වාඩි වෙන්නකෝ. බණ ටිකක් කියන්නවා කියලා. දැන් බණ කියනකොට මේ උපාසක මාත්‍යා එහෙට ඇඹරනවා මෙහෙට ඇඹරනවා එහාට ඇඹරනවා මෙයා කෙරුවේ මෙතෙක් කලම මිනිසුගේ බෙල්ල කපන එක. ඊට පස්සේ මොකද උපාසක මාත්‍යා මේ නලියන්නේ මේ බණ ස්වාමීන් වහන්සේ කියන බණයි මම කරපු ජොබ් එකයි සම්පූර්ණ වෙනස් ස්වාමීන් වහන්සේ. මම මුළු ජීවිතේම කෙරුවේ ප්‍රාණඝාතේ. දැන් ඔබ වහන්සේ මේ කියන බණ සාන්ත සුන්දර බණක්. මට කොහොමඩක්වත් දරන්න බෑ. කයට දරන්නත් බෑ හිතට දරන්නත් බෑ. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශය අහනවා දැන් උපාසක මහත්තයා මේ චේතනාම්බික්ක වේග අම්මං වදාමි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා ඔබතුමා මේ කැපුවේ ඔබතුමා මේ මිසුත් එක තරහින්ද? නැත්තම් තෝ මරණ්‍යං කපඤ්ඤං කියලාද බැරි? ආනේ නෑ සෝන්ද මම දන්නෙත් නෑ කවුද කැපුවේ. ඇයි එහෙනම් කැපුවේ? කැපුවේ රාජනියෝගෙට. ඉතින් එහෙම නම් ඔයාගේ චේතනාවක් නෑනේ. නෑ. ඉතින් මොකද කරගාට වෙන්නේ? චේතනාවක් තිබුණොත් විතර තියෙන්නේ. කියනකොට මේ වසර තියෙන ඇත්තනේ නම් මම මේ පශ්චාත්තාපේ ඒ ඇති වෙන ලැජ්ජ බය දෙක Taman කරපු නැති දෙයකට නැත්නම් චේතනාපූර්වක කරලා නැහැ කියලා එතනින් පොඩි ඉඩක් අරගන්නවා සාරිපුත්‍ර සාංශ. කරලිවලා සබ්බත් නියාමයට යනකම් හිත මෙච්චරක් දිනු කරනකම් බණක් කියනවා. බණක් කියලා මිනිස්යාගේ පාත්‍ර මිනිහා ගන්නෑ පාත්‍රය අරගෙන මගට යනවා ගිහිල්ලා මිනිහා පාත්‍රෙට පිටිපස්සේ ගිහලා පාත්‍රය දීලා ආපහු එනකොට හරකෙක් කැල්ල මැරෙනවා. මිනිස්යා යන්න පුළුවන් ඉහළම තැනට යනවා. අන්න අර මේ සාප වෙච්ච Tamanට බැන බැන හිටපු මේ මිනිස්යාට මිනිස්සුયો එක අකුසලයක් වෙන්නේ උඹ හිතලා කෙරුවොත් නේ. මහා ශාස්ත්‍රුන් වහන්සේ නමක් පහල වෙලා ඉන්න උන්වහන්සේ කියනවා හිතලා කෙරුවේ නැත්තම් අකුසල නැහැ කියලා. දැන් බලපන් උඹේ ඔළුවේ කොච්චර ප්‍රශ්නද කියලා. ඕක අයින් කරපන්. ඉතින් බුදුජානන්සේ කියනවා දහසක් බණ කියනටදී එක ගාතපදයක් කියන්න පුළුවන් නම් මිනිස්සෙකුට ජීවිත පරිවර්තනයක් වෙන්න අන්න මිනිහා සාරිපුත්ත. ඒකෙන් එමසර තේරෙනවා. ඉතින් ඒකෙන් පේන්න පටන් අර ගන්නවා අද ආගම විසින් මිනිස්සයාගේ ඔළුවට දාලා තියෙන කුණු කන්දල් ප්‍රදේශයේ නිසා උයාගත්ත බත කන්න බෑ. එලාගත්ත පැදුරේ පුදිය ගන්න බෑ. ඒ මොකද තමන්න තමන් සාප කරනවා. ඒ නිසා කාල් මාක්ස් තුමා නෑ මාක්ස් කිව්වා මේ ආගම අබින් වගේ මිනිස්සු බැඳගත්තට පස්සේ බැඳගෙන වද දෙනවා. තො අපාගත වෙනවා කියලා. ඒ නිසා සල්ලි තියෙන මිනිස්සු කියනවා දැන් නැති මැරෙන්න ඉස්සලා දිවි ලෝකේ කියලා. මේ වෙන ආගමක එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා බුද්ධ ආගමට ඇවිල්ලා මිනිහා මේ ඔක්කොම ඉගෙන ගත්තා. ඉගෙන ගත්තාට පස්සේ යාගේ පරණ ආගමේ බණ්ණාගමේ සාස්ත්‍රුණාන්ති මට උගන්නපු ගුරුනාන්ති හම්බෙලා කිව්වලු උඹ කරපු වැඩේ නිසා මෙච්චර මේ ආගමක් අතහැරලා මේ වැඩක් නැති බුද්ධ ආගමට ගියා උඹ ඒකාන්තෙම අපාය යනවා. මේකට කිසිත්ම සමාව ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අර hina වෙලා කතා කළු සර් කියලා කතා ඊට පස්සේ වල ඒ ශාස්ත්‍රණයට උගන්නපු ගුරුය දැන් සර්ට ෂුවර්ද සර් ඒකාන්තෙම දිවි ලෝක යනවා කියලා. ඔය සර්ලා ඔක්කොමලා ඉන්නේ බඩේ බිජු තම්බ තම්බ. එකේකටවත් එහෙම යන්න පුළුවන් ගතියක් ඇත්තේ නැහැ. ඔළුව හොල්ලෝලා වැත්තකට ගියාලු යන්න මූට කියලා වැඩක් නැහැ. ඔය අපිට දිවි ලෝකයේ ආපායයි බෙදලා දෙන එක්කෙනෙකුටවත් තමන්ගේ චර්චය පිළිබඳ පිරිසුදුකමක් නැහැ. ඒගොල්ලෝ තමයි කියන්නේ තෝ අපාය යනවා තෝ දිවි ලෝක යනවා හරියට කෝච්චි පෙට්ටිය පැත්තක තියලා ඒකෙන් ඉඳලා යන්නේ ණයට ටිකට් දෙනවා වගේ. තමන් හිර වෙලා ඉන්න බව දන්නේ නැහැ. නමුත් මේ සරුවචන් වහන්සේනමක් ලෝකේ උපදින්නේ එහෙම මේ පව්කාරින්ද ගල් ගහන්න නෙවෙයි. උට ගැලවෝ මාර්ගයක් කියලා දෙන්න. ගැලවෝ මාර්ගයක් කියලා දෙන්න නම් එයාට වැරද්දක් වෙලා හෝ අත්තරෙන් හෝ මේ වෙච්ච පව් සමාදන් වුණොත් අපාගත වෙනවා. ඒ වෙනුවට කුසල සමාපත්තියක් ගත්තොත්, චේතෝ විමුක්තියක් ගත්තොත්, සතිය ගත්තොත් පව් සමාදන් වෙන්න වෙලාවක් නැහැ. අකුසල සමාපත්තියට වෙලාවක් නැහැ. ඒකට අපි කුසල සමාපත්තිය කියනවා. ඇත්තට මෙතන කුසල සමාපත්තියකුත් නැහැ.
අකුසල් නොකිරීම විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඇතින් කියනවා ඒක සමාදන් වෙන්න කියලා. කුසල භාවනා කියලා කියන්නේ ඒකයි. ඒකට ගියාට පස්සේ කියනවා මේ මහදතු මැරීම කෙරුවේ නෑ නේ වෙලාවේ. හොරකම් කිරීම කෙරුවේ නෑනේ. කාමීත්‍යාචාරය කෙරුවේ නෑ. මේ ජීවිතයේ අද දක්වා කවුරුවක්වත් මම දැකලා නෑ. අනේ මේ භාවනා කරන වෙලාවේ මම ඉතින් සතෙක් මැරුණේ නෑ කියලා සමාදන් වෙන එක්කෙනෙක්වත් මම දැකලා නෑ. මම මේ භාවනා කරන ඉඳගත් වෙලාවේ මම ඉතින් හොරකමක් උනේ නෑ කියලා සන්තෝෂ වෙච්චි කවදාහම වාර්තා කවදාකවත් මම දැකලා නෑ. මම මේ භාවනා කරන වෙලාවේදී මගෙන් කාමීත්‍යාචාරය උනේ නෑ. බොරුව නෑ, කේලම නෑ, හිස්වචන නෑ, පරිසවචන නෑ කියලා ඒක සමාදන් වෙන කවුරුවක්වත් නෑ. අනේ භාවනා කරාමට ධ්‍යාන ලැබුණ නෑ කියනවා. මම භාවනා කරාමට විපස්සනා ඥාන ලැබුණ නෑනේ. මට මාර්ගබන් ලැබුණ නෑනේ කියනවා මිසක්කා ඒ භාවනා කරන චිත්තක්ෂණේ කාය සංස්කාර, වචී සංස්කාර වල සංසිද්ධ වීමක් වෙනවා කියලා දන්නවනම් කොච්චරක් සතුට වෙන්න පුළුවන්. එහෙම නොකර හිටියානම් අපි මොනවද කරන්නේ වෙලාවේ කවුරුත් එක්ක හරි කයිවාරු කියලා ඉන්නවා. එහෙම නැත්නම් මොන දේෙන් හරි සත්තු මැරෙන්න ඉඩ තියෙනවා. අඩු ගන්න මේ ඉඳගෙන හිටපේක. ඒ කියන කුසල සමාපatti නැති කෙනෙකුට මේ නිවන් මාර්ගේ යන්න බෑ. කොහේ යන්නද? කරදර පොදි බැඳ ගැලපිට පටවා කරුමේ කලුගොනු පෙරටුව බැඳගෙන මේ ජීවන මග අපි යනවා කීකියා කරත්ත කවි කීකියා අර කරදර ටික පොදි බැඳගෙන යනවා මිසක මේක සුද්ධ වෙන බවක් සුද්ධ කරන බවක් සුද්ධ කරන්න පුළුවන් බවක් වර්තමාන මොහොතේ ඒක නෑ කියන බවක් පිළිගන්නම කැමති නෑ. ඒ තමයි චේතෝ විමුක්තියක තියෙන වටිනකම මෙතෙකයි කියන්න බෑ. මේ කොරෝනා තියෙන වෙලාවට ඇඳිරණී තියෙන වෙලාවට කොටු වෙච්ච වෙලාවේ මිනිසුන්ට ආතතිය වෙලාවක අනේ බුදුහාමුදුර ලෝකේ පහළ වෙච්ච නිසා අනේ ධර්මය නිසා අනේ සංඝයා නිසා අනේ මගේ සීලය නිසා කියලා ඒ එක විමුත් චිත්තක්ෂණයක සැනසීමක් ලබා ගන්න පුළුවන් නම් නිවන් යන පාරේ පිහිටපු පහන් කණු වගේ ගණ්ඩව බෑ. මොකද අපේ හිතේ තරම්ම Tamanට දෙස් දෙනවා. ඒ විතර නෙවෙයි තව කවුරු හරි පව කරුවත් ඌ ඒක සමාදන් වෙනවා. බලපන් අරකට හෙන ගහන්න බලපන් මෙහෙම කෙරුවානේ. ඌ අම්මටත් ගහලානේ. එහෙම නැත්නම් මේ කඩප්පුලිකමත් කරලානේ කියලා හරි ආසාවෙන් අනුන්ගේ බෞතික පව සමාදන් වෙන ලෝ. ඒකේ ගොඩාක්ම තියෙන බෞද්ධයන් අතර විතරයි. ආශය කරේ ඉතාමත්ම තදයි. මට ලෝක ඕනක්වත් ගණන් ගන්නෙත් නැහැ, වත්තරේ දාන්නෙත් නැහැ, ඌව ගණන් ගන්නෑ. මේක සමාදන් වෙනවා. ඉතින් ඒක නිසා කවදා හරි මේ චේතෝ විමුක්තිය මේ කියන එක ඊගාවට පෙන්වන්න හදන ආකින්චඤ්ඤායතන විමුක්තියට වෙනස්. මේක ලබන්නේ සතර බ්‍රහ්ම විහරණ මාර්ගයේ අප්පමඤ්ඤ චෛතසික මාර්ගයේ. ඉතින් ඒවට කියනවා බ්‍රහ්ම ලෝක ගැන කතා කරන පරිත්ත අපමාන සුභ පරිත්තාබ අපමානාබ සුභ ආභසර පරිත්ත කියන එක ඉතාම පොඩ්ඩයි. අපමාන කියලාකොට අපි කියන්නේ අප්‍රමාණ කියලා වචනයක් අපිට ඇවිත් තියෙන ඊට වැඩිය වෙනස් එකක්. ඊට පස්සේ උපරිමයකට වැඩිය පොඩ්ඩක් පල්ලෙහා අප්‍රමාණයි. ප්‍රමාණ කරන්න බැරි තරම් ඒ කියන්නේ පරිත්ත කියනකට වැඩියක් ප්‍රමාණයක් තියෙනවා. එහෙම චෛතසික හතරක් තියෙනවා මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා කියලා. ඒකෙන් අපිට පුළුවන් මේ මොහොතට පොඩි සැනසීමක් ලබා ගන්න. ඒක ලොකු දෙයක්. ආතතිය ඉන්න කෙනාට මානසික අසහනයක් තියෙන කෙනාට තමයි තේරෙන්නේ ඒකේ තියෙන සාන්තිය. ඉසිකකම තියෙන කෙනාට ඉසිකකම නැතිකම තේරෙන්නේ. ඒක සමාදන් වීම ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඊට වැඩි වෙනස් ක්‍රමයක් තියෙන්නේ රූප ධර්ම පට වියාපෝ තේජෝ ඉක්මවාලා ලැබෙන අකින්චඤ්ඤායතන ගියාම අර වගේම ඉතේ ලොකු සීමා මරියාදාවල් නැති විශාල සාන්තියක් තියෙනවා. ඒකත් චේතෝ විමුක්තිය. හැබැයි මෛත්‍රී කරුණා මුදිතා නෙවෙයි ගිහිලා තියෙන්නේ. ඒකට ඒකයි මේකයි යන මාර්ගවල දෙක එකයි. හැබැයි වැටෙන්නේ එකම තැනට. ඒ නිසා මේ ඔක්කොටම සමානයි කියන්න පුළුවන්. හැබැයි දෙක අතර වෙනසකුත් තියෙනවා. අපි කෝච්චියෙන් යන්නේ කොළඹ, බස් එකෙන් යන්නේ කොළඹ, තමන්ගේ කාර් එකේද යන්නේ කියපුවාම ඒ ගමනේ වෙනස් වගේක් තියෙනවා. හැබැයි ගිහිල්ලා තියෙන කොහෙන් ගියත් කොළඹ තමයි. ආන්නේ වගේ මේ දෙක අතර වෙනසක් තියෙනවා. හැබැයි මේ අප්‍රමාණ චේතෝවිමුක්තියේදී අකුප්පා චේතෝවිමුක්තිය කියලා එකක් තියෙනවා. ඒ චේතෝවිමුක්තිය කියලා කියන්නේ ඒක විපස්සනාවෙන් ලබන දෙයක්. අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන එක.
මේ හිතේ තියෙන කරදර අයින් කරලා විවේක වෙන එකක් නෙවෙයි. ඒකේ තියෙන වෙනස ඊට යටින් තියෙන අනුසය කෙලස් පවා කෙලස් ඇති කිරීමට තියෙන ප්‍රභවය පවා ප්‍රභවයෙන් බීජ පවා නැති කරන එක. ඒ නිසා ඒ කතා කරන හැම වෙලාවෙදීම චිත්ත ගහපති කියනවා ස්වාමීන් වහන්සේ මේක මෙත්තා චේතෝ විමුක්ති, මේක අකින්චඤ්ඤායතන චේතෝ විමුක්ති, ශුන්‍යත අනිමිත්ත ඔක්කොම එක පැත්තක් වෙනස්කම් තිබුණාට මේ ඔක්කොටම වැඩි හොඳ අකුප්පා චේතෝ විමුක්ති. කිසි දෙයකට නොසලෙන මනස. ඒක තමයි බුදුරජාණන් කිව්වේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ. ඊට ඉස්සෙල්ලා මේ විමුක්ති ඔක්කොම බුදුරජාණන් වහන්සේ මේ 15 වෙනි ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබිලා තියෙනවා. ඒක තමයි සමතෙන් යන්න පුළුවන් ඉහළම කෙලවර. ඒ කියන හැම වෙලාවෙම චිත්ත ගහපති කියනවා මේට වැඩිය ස්වාමීන් වහන්සේ හොඳයි අකුප්පා චේතෝ විමුක්ති කියලා අලුත් දෙයක් හඳුන්ලා දෙනවා. ඒක මේ ගෝදත්ත සාංශේ දන්නේ නැහැ. දැන් අද ඉන්න හාමුදුරු කිසිම කෙනෙක් ওই ධ්‍යාන කතා දන්නවා වුණාට විපස්සනා කියන එක දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ භාවනා කියලා වෙන මොකද්දෝ කරනවා. හිත පිට යන හැම වෙලාවෙම ආපහු හිත ගන්න පුළුවන් බව දන්නවනම් ගන්න එක දක්ෂකමක් කියලා දන්නවනම් හිත යන්න කුසල් සිද්ධ වෙනවා. නේ හිත පිට යන එක වැරදි. ඒකේ ස්ථිරහානියක් වෙනවා කියලා වගේ පිටි අර ගන්නවා සමතේ. විපස්සනාදී නෑ. හිත පිට යනවා. ගියාට ආපහු ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන්කම කිසි කෙනෙකුට ඔබෙන් පැහැර ගන්න බෑ. ඒක උඹේ උරුමයක්. පිට යන හැම වෙලාවෙම බලපන් ආපහු එන්නේ නැහැටි. එතකොට යාට පිට යෑම නිසා සිදුවෙච්ච අකුසල ඔක්කොම අහෝසි වෙනවා. නමුත් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වුණොත් අකුසල ටික තමන්ගේ මල්ලේ වැටෙනවා. ආන්නේ විදිහට මේ හැම තැනකදී මේ විපස්සනා කිරීම හරහා අකුප්පා චේතෝ විමුක්තියක සේයාව තියෙනවා. පෙර නිමිත්ත තියෙනවා. එහෙම නැත්නම් පූර්වංගේ තියෙනවා. ඉතින් ඒක වැහිලා ශාසනයේ වහලා මේ ශාසනයේ මේ ආගම මත වෙලා තියෙනවා. ඒක මේකේ විතරක් නෙවෙයි කොයි ආගමෙත් වෙලා තියෙනවා. ඉතින් අපි හිතනවා නෑ මේකේ වෙලා නෑ මේක ධම්මාදිට්ඨිකයි මේකේ ගියොත් හරි කියලා නෑ. එහෙම එකක් නෑ. මේකේ ගිහිල්ලත් ඕනනම් පව් කරගන්න පුළුවන්. ඒක නිසා මේ චේතෝ විමුක්ති ලබන්නේ ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් එහා කල යුත්තක් තියෙනවා. අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ මේ ලබන චේතෝ විමුක්තිය වැඩක් නෑ කියලා තේරුම් ගන්න. මෙච්චර සමහරව ලබාගත්ත මේ චේතෝ විමුක්තිය වැඩක් නෑ. ඒක හරියට මේ රිටිපයින් තරංගේ උඩටම ගිහිල්ලා රිට විසිකොන්නවා. උඩට යන්න හේතු වෙච්ච රිට. ඉතින් මේ චේතෝ විමුක්තිය අගේ කිරුවොත් එන්නේ රිට බදාගෙන ඉන්නවා. ඉතින් බදාගත්තොත් දිනන්න බෑනේ. ඒකේ ඉහළටම ගියාම විසි කරන්න බැරි නිසා මම ওই බෝඩ් එක උතන හදලා තියෙනවා. කාට හරි ආපුවම බලන්න අතහැරීම කියලා කියන්නේ. ඉතින් මේ ලබන ලද චේතෝ විමුක්තියත් ආලය හැරපීම තමයි මේකෙන් සඳහන් කරන්නේ. ඒ නිසා අපි මේ වැඩමුළුවන් තුළම මේ සාකච්ඡාවට තව ඉදිරියට අපිට දිනයක් ලැබුණොත් අපි සාකච්ඡා කරලා බලමු. මේව ලබාගෙන මේක වාසියට කොහොමද අකුප්පා චේතෝ විමුක්තිය සාධක කරගන්නේ කියලා. එනතම් මේකමයි අවසානයේ කියලා දන්නවනම් හිතනවනම් කියනවනම් මං කියනවා එයා පූර්ව බුද්ධ ශාසනයේ ඉන්න කෙනෙක්. බුදුහාමර පහළ වෙන්නේ ඉස්සර දිවිච්ච එකක් නේ යගේ කරන්නේ. එහෙම කතාවක්, එහෙම ගෙත්තමක්, එහෙම කුමන්ත්‍රණයක්, එහෙම යටිමඩි ගැහිල්ලක් ඉන්දියාවේ සිද්ධ වෙච්ච නිසා තමයි ඉන්දියාවෙන් බුද්ධ ආගම නැති වුනේ. ලංකාවෙත් දන්නේ නැති වුණාට හුඟ දෙනෙක් තාම ගරු කරන්නේ චේතෝ විමුක්තිය තමයි. ඒ ගරු කිරීම හරහා තාමත් අර ඉන්දියාවේ බුදුහාමර පහළ වෙන්න ඉස්සර තිබුණු දෙයට ආවඩායි බොන් කියවනක් තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් මේ දෙක බේරගෙන යනවා කියන එක අමාරුයි තේරුම් ගන්න එක. ඒ තේරුම් ගැනීමට එක වචනයයි කියන්නේ ජීවිත පරිවර්තනය. ඒක වුණොත් ඒ පුද්ගලයා ආයෙ ඉතුරු වෙන්නේ නැහැ. ආයෙ වෙනස් වෙලා තමයි වෙන්නේ. අන්න ඒ වෙන්නේ ජීවිත පරිවර්තනයක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අන්තර කරනවා. ආශීර්වාද දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.